හරි. මට චුට්ටක් කියන්න මම කතා කරන දේ ඇහෙනවා. බෝඩ් එක පේනවා. චුට්ටක් අත උස්සලා කියන්න. ගැටලුවක් නෑ එතකොට මට. මීටේ ගානේ නම් අපිට යන්න තියෙන්නේ. ගැටලුවක් නෑ එතකොට. ඇහෙනවා. ලියමු මෙහෙම හැමෝමත් එක්ක ලියමු දේ දාලා. මෙය මිනිතයට අදාළ ගැටලුව. මෙය මිනිතයට අදාළ ගැටලුවකි. මෙය මිනිතයට අදාළ ගැටලුවකි. මෙය මිනිතයට අදාළ ගැටලුවකි. කියලා අයි බලමු ගාන මොනවද අපන්නේ කියලා. ඔය ඉස්සෙල්ලාම කරන දේ තමයි බලා ගන්න හැමෝමත් එක්ක මේ රූපෙ දිහා බලන්න. මම බලාගන්න මෙන්න වැඩ කරන්න කවුද? බලාගන්න. මේ රූපෙ දිහා බලන්න. රූපෙ දිහා බලන් හිටියම මට පේනවා කේන්ද්‍රික කන්ද දෙකක්. එකක් අවදූතයක් AB කෙනෙක් කෙන අනිත් එක්කෙනා AOB කෙන අවදූතයක් මට පේන්නේ මෙතන. මෙන්න මෙයා අවදූතයක්. තව මට පේනවා මෙන්න මෙයා අංශකයක කේන්ද්‍රික කන්දයක්. එතකොට තව දෙයක් මට කියන්න පුළුවන්. මෙයාගේ අරය දාපර මෙයාගේ අරය 21යි කියලා ඔය කියන කොහොමද? හරි. දැන් ගන්න කියනවා. හරි. අරය 14ක් වූ කේන්ද්‍රය ඕවන අර්ධ උදයකින් හා අරය 21ක්ද කේන්ද්‍රය පොද වූ කේන්ද්‍රික ඛණ්ඩයකින් සාදා ඇති පිටි සැරසිල්ලක් රූපේ දැක්වේ. රෝගී ලක්ෂණ එක. එහි අර්ධ උදයේ කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතියෙන් සොයා ඒ වාදල සරණාකා ලියනවා. පරිමිතිය හොයන්න බෑ ඉස්සෙල්ලාම. අර්ධ උදයේ කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය. අර්ධ උදයේ පරිමිතිය හොයමු. ඉතින් මාත් එක්ක කරමු. අර්ධ උදයේ පරිමිතිය එනවා. වෘත්තයක නම් 2πr වැඩි කිරීම 3 සෙටෙන් θ දාලය 2r පරිමිතියේ වටේම දිගනේ. හරි. 1 වැඩි කිරීම 5 කියන්නේ වටේම 22යි. අර්ධෝදය අරය 14යි සෙන්ටිමීටර. අර්ධෝදයක් කියන 360න් අංශ කීයද? අර්ධයක් නම් 180යි. ධන 2 වැඩි කිරීම අරය 14යි. මේ ටික වෙනමයි මේ ටික වෙනමයි ඉතුරු කරන්න ඕනේ. කැපිනේව කපු 181 182 මේ හතට 1යි මේකට 7ේම 2යි. තවල් පුළුවන් මේ දෙකට මේ දෙක කපලා යන්න. එහෙම වුණොත් මෙතන එනවා 44යි. सेंटीमीटर घन यह न्याय का पुराण 28 सेंटीमीटर අදවල ඊට පස්සේ 8යි 4යි 12යි එකක් ඉතුරුයි 4යි 2යි 6යි 1යි 7යි 72යි සෙන්ටිමීටර මේවා හරිද බලන්න මෙයාගේ ඉස්සලා මොක කරා ඉස්සලා
බලමු. හරි බලමු. එන්න පුතා. එන්න. ඊට පස්සේ අනිත් එක්කෙනා බලමු. අනිත් එක්කෙනාගේ තියෙනවා මෙයා. මෙයාගේ පරිමිතිය හොයමු. එයාගේ පරිමිතිය ගන්න කොහොමද? කේන්ද්‍රික ඛණ්ඩේ. කේන්ද්‍රික ඛණ්ඩේ පරිමිතිය. එයාවත් ගන්නවා 2πr වැඩි කිරීම 360න් θ. 360න් θ. ධන 2r. බලමු යාවත් පුතා. 2 වැඩි කිරීම 5 කියන්නේ 7න් 22යි මගේ ළමයි. අරය කීයද දැන් මෙයාගේ? 21යිනේ. 21යි සෙන්ටිමීටර්. මම මෙහෙන් හදනවා සෙන්ටිමීටර්. වැඩි කිරීම 360න් කෝණයේ අංශක 60යි. ධන 2 වැඩි කිරීම 21 සෙන්ටිමීටර්. හරිනේ? හරි. 60 1යි 60 6යි. 7 1යි 7 3යි. තව කැපෙනව ළමයි කොහමද? 3 වරක් 1යි 3 වරක් 2යි. තව කැපෙනව ළමයි කොහමද? මේ දෙකට මේ දෙක කපලා යනවා. එතකොට මෙතන ඉන්නේ 22යි සෙන්ටිමීටර්. ධන 21ව 2ක් 42යි සෙන්ටිමීටර්. ඒ අනුව මේ දෙන්න එකතු කරොත් 64යි සෙන්ටිමීටර්. චුට්ට ඒකත් ලියාගන්න. ඉක්මන් කරලා යා තියාගන්න. ඉක්මන් කරමු අපි. ඉක්මන් කරමු අපි. හැත්ත දෙක අනු 64. අටෙන් කැපුණොත් 8 වරක් 8 64යි. 8 වරක් 9 72යි. 9 98යි. ආවද බලන්න. එහි අර්ධ උතේත් කේන්ද්‍රික ඛණ්ඩෙත් පරිමිතීන් සොයා ඒවා අතර සරල ආකාරය ලියන්න. ඒවා අතර සරලම අනුපාතය ලියන්න. අනුපාතය ලැබිලා 998යි. හරි. මුළු රූපයේ වර්ගඵලය අහනවා. ඊළඟ එක මේ දෙක කරා මුළු රූපයේ වර්ගඵලය බලමු. දෙවෙනි එක ඉල්ලන මුළු රූපයේ වර්ගඵලය. මුළු රූපයේ වර්ගඵලය. කොහොමද මුළු රූපයේ වර්ගඵලය ගන්න වෙන්නේ? එන්න බලන්න. මුළු රූපයේ වර්ගඵලය එනවා මේ විදියට ගත්තොත් මෙයාගේ වර්ගඵලය එනවා මේකට 1 දාමු මේකට 2 දාමු එකේ වර්ගඵලය ධන දෙකේ වර්ගඵලය එකේ වර්ගඵලය එනවා 5r වර්ග වැඩි කිරීම 360න් θ දෙකේ වර්ගඵලය එනවා 5r වර්ග වැඩි කිරීම 360න් θ වර්ගඵලයනේ හරි
එකේ වර්ගඵලය ඇවිල්ලා 7න් 22යි. අරය ඇවිල්ලා 14යි. වැඩි කිරීම 14යි සෙන්ටිමීටර්. 360න් කෝණය 180යි. ඊළඟ එක්කෙනත් 7න් 22යි. අරය ඇවිල්ලා යාගේ 21යි. 21යි සෙන්ටිමීටර් වැඩි කිරීම 21යි සෙන්ටිමීටර්. වැඩි කිරීම 360න් 60යි කෝණය. 360න් 60යි කෝණය. හයිද බලන්න. හරිද බලන්න. හරි කපල කරලා ගමු. මේ ටික වෙනමයි. මේ ටික වෙනමයි. කපල කරලා ගමු. 7 1යි 7 2යි. 180 1යි 180 2යි. තව කැපෙනවා. මේ දෙකට මේ දෙක කපලා ගියාම ඔයාට එනවා පුතා 14 වැඩි කිරීම 22 නේ. මෙතන එනවා 14 වැඩි කිරීම 22 නේ. 22 14න් වැඩි වුණාම 308යි වර්ග සෙන්ටිමීටර්. එහා පැත්ත ටිකත් කපන්න බලමු. 60 1යි 60 6යි. 7 1යි 7 3යි. ආවෝ ගෙවෙනවා 3 1යි 3 2යි. 3 1යි 3 2යි. තව කැපෙනවා ළමයි. මේ දෙකේ එකයි මේකට 11යි. හරිද බලන්න? මේකට 11යි. හරිද බලන්න? එතකොට ඔයා වැඩි කරන්න ඕනේ 11 21න්. 11 වැඩි කරනවා 21න්. එච්චරයිනේ. ඔව්. එතන මෙතන ධන 231යි වර්ග සෙන්ටිමීටර්. මුල් රූපයේ වර්ගඵලය ඉන්නනවා 8යි 1යි 9යි 3.3යි 3යි 2යි 5යි 539යි වර්ග මීටර්. හදාගන්න එකක් ඉක්මනට ලියන්න. ලියන්න ඉක්මනට. ඉක්මන් කරමු ලියන්න. ළමයි ලියන්න ඉක්මන් කරලා. ඉක්මන් කරලා ලියමු. ටක් ගාලා ලියාගන්න. හරි. ඉහත ODC මෙයා
ඉහත ODC කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලයට සමාන වර්ගඵලයක්. ODC ගේ වර්ගඵලය 231යි නේ. මෙයාගේ වර්ගඵලය 231යි. ඉහත ODC කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලයට සමාන වර්ගඵලයක් සහිත වූද AB විස්කම්භය පාදයක් වූද ඍජු කෝණාශ්‍රාකාර කොටසක්. මෙන්න මේක ඍජු කෝණාශ්‍රාකාර කොටසක්. ඉහත සැලසුම් සම්බන්ධ කරන ලදී. එය මිනුම් සහිතව මෙන්න මෙයාට AB ට මෙන්න මේව සම්බන්ධ කරන ඍජු කෝණාශ්‍රාකාර කොටසක්. මේක මෙයාගේ වර්ගඵලයට සමානයි. මෙන්න මෙහෙම එකක් සම්බන්ධ කරනවා. හරිනේ? මොනවද කියන්නේ? ඉහත ODC කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵල සමාන වර්ගඵලයක් සහිත වූද AB විස්කම්භ පාදයක් වූද පාදයක් විස්කම්භය AB ගේ ගැන්දික 28ක් කියන එක වූද ඍජු කෝණාශ්‍රාකාර කොටසක් ඉහත සැරසිල්ලේ සම්බන්ධ කරන ලදී. එය මිනුම් සහිතව රූපේ ලකුණු කරන්න. හරි. එහෙනම් මෙයාගේ වර්ගඵලය හොයමු. එයාගේ වර්ගඵලය එනවා දිග වැඩි කිරීම පළල සමානයි වර්ගඵලය. දිග ඇවිල්ලා 14යි 14යි 28යි නේ. සෙන්ටිමීටර් 28යි. වැඩි කිරීම පළල දන්නේ නැහැ. හැබැයි වර්ගඵලය 231යි. වර්ගඵලය 231ක් නේද? ඕ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය 231යි. හරි. එහෙනම් මට මෙයාගේ පළල හොයාගන්න පුළුවන් 231 බෙදුවනම් හරි 28න්. එහෙම නේද? 231 බෙදුවනම් හරි 28න්. හරිද බලන්න? දශම ගානකින් එයි. මට පළලයි 8.25යි කියලා සෙන්ටිමීටර්. සෙන්ටිමීටර් 8.25යි කියලා. ඒතර මෙතන මම පෙන්නනවා 8.25යි සෙන්ටිමීටර්. පළල හොයා ගන්න ඕනේ. පළල හොයා ගන්න ඕනේ. හරිද? හරි. තව එකක් තියෙනවද බලන්න නෑ නේ. රෝම ඉලක්කම් 4ක් නෑ. ඊළඟ එකට යමු. ඊළඟ ගාන තියෙන පුතා ප්‍රතිලෝම සමානුපාත. ප්‍රතිලෝම සමානුපාත සහ වඩ ප්‍රස්ථාරය තියෙනවා. එනම් ප්‍රතිලෝම සමානුපාත වලට එන්න හැමෝමත් එක්ක. එන්න හැමෝමත් එක්ක ලියමු. ලියමු මෙහෙම. තරුවක් දාලා මෙය ප්‍රතිලෝම සමානුපාත වලට අදාළ ගැටලුවකි. මෙය ප්‍රතිලෝම සමානුපාත වලට අදාළ ගැටලුවකි. මෙය ප්‍රතිලෝම සමානුපාත වලට අදාළ ගැටලුවකි. තුන්වෙනි ගාන එන්නේ යම් බලන්න. මොනවද මෙයා කියන්නේ බලමු. වගන්තිය කියවන මුලින්ම මෙන්න මම වගන්තිය කියනවා. මගේ ළමයි බලා ගන්න. මෙන්න මම වගන්තිය කියවනවා. කොහොමද තියෙන්නේ? එක්තරා ගොඩනැගිල්ලකින් තුනෙන් එකක වැඩ නිම කිරීම. ගොඩනැගිල්ලක් තියෙනවා. ඔව්. ඒ ගොඩනැගිල්ල කොටස් තුනකට කැඩුවොත් තුනෙන් එකක්. මේ තුනෙන් එක නිම කරන්න. මේ තුනෙන් එක නිම කිරීමට දිනකට පැය 8යි. දිනකට පැය 8යි. දිනකට පැය 8ක්. බැගින් වැඩ කරන මිනිසුන් යම් ගණනකට පොඩ්ඩක් කියන මිනිසුන් ඉන්නවා. දන්නේ නැහැ මිනිසුන් ගාන. වැඩි කරොත් දින ගාන වැඩි කිරීම පැය. දිනකට පැය. තොර මිනිස් පැය එනවා. මිනිස් පැය එනවා.
එක්තරා ගොඩනැගිල්ලකින් තුනෙන් එකක වැඩ නිම කිරීමට දිනකට පැය 8 බැගින් වැඩ කරන මිනිසුන් යම් ගණනකට. ඔව් දිනකට පැය 8 බැගින් වැඩ කරන මිනිසුන් යම් ගමනක දින 10ක් ගත විය. පැය 8යි දින 10යි. ඒතර පැය 80ක් වැඩ කරන මිනිසුන් ගාන දන්නේ නැහැ. ඒ සඳහා එක් මිනිසෙකුට දිනකට රුපියල් 1200 බැගින් දින 10 සඳහා මුළු වැටුප ලෙස පොඩ්ඩකින් ඒ සඳහා එක් මිනිසෙකුට රුපියල් 1200 ගානේ දින 10ට දින 10කට හරි මිනිසුන් ගාන හොයා ගන්න වෙනවා. ගොඩනැගිල්ලේ තුනක වැඩ නිම කිරීමට යොදවන ලද මිනිසුන් ගණන හොයා ගන්න පුළුවන් කොහොමද? එක් දිනකට රුපියල් 1200යි නම්. හරිද? එක මිනිස්සෙට දිනකට 1200යි නම් පොඩ්ඩක් ඉන්න. දින 10ක් වැඩි කරොත් 10න් වැඩි කරාම 12000ක් එනවා. එක මිනිස්සෙට 12000යි. මුළු වැටුප ගෙවලා තියෙනවා යටින් ලියන්න 1 ලක්ෂ මුළු වැටුප බෙදුවනම් එක් අයෙකුගේ වැටුපෙන් මිනිසුන් ගාන එනවා. මුළු වැටුප 1,44,000යි. 1,44,000යි. එක්කෙනෙක්ට හම්බෙනවා 12000ක්. බිංදු දෙකට 44ට 12 හේවා 12යි. මිනිස්සු කීයක් එනවද? සමානයි මිනිස්සු 12යි. මිනිසුන් ගාන 12ක් එනවා. මිනිසුන් ගාන 12ක් එනවා. මිනිසුන් ගාන 12ක් එනවා. හරිද බලන්න? හරිද බලන්න? මිනිසුන් ගාන 12ක් එනවා. හරිද බලන්න පුතා? හරි. දෙවෙනිට මොකද්ද කියන්නේ බලන්න? දෙක කියනවා. තේරුණාද දන්නේ නැහැ හොඳේ. දෙක. ඔවුන් නිම කළ වැඩ ප්‍රමාණය මිනිස් පැය කීයද? පුළුවන් මිනිස් පැය ගන්න හොය. ඔවුන් වැඩ කළ ගාන මිනිස් පැය කීයද කියලා අහනවා. පුළුවන් නේ? මම මේක මෙතෙන්ට ගන්න. මිනිස් පැය හොයාගන්න. පුළුවන් කොහමද? මෙන්න. මිනිසුන් කීයක් ඉන්නවද? 12ක් ඉන්නවා. මිනිසුන් 12යි දිනකට පැය 10යි පැය 8ක් වැඩ කරන. නෑ සෝරි දින 10යි පැය 8 ගන්න. එතකොට එනවා ඔයාට කෙලින්ම මිනිස් පැය වලින් වැඩි කරලා ගමු. 8 වරක් 12 96යි නේ. අගට බිංදුවක් දැම්මොත් මිනිස් පැය 960ක්. මිනිස් පැය 960ක්. මිනිස් පැය 960ක්. මේ දින හොඳේ. මේ පැය මේ මිනිස් පැය 960ක්. මිනිස් පැය 960ක්. හරිද බලන්න? රෝම ඉලක්කම් 3 ඉල්ලනවා. මේ තුනෙන් එකක් කරන්න හොඳේ. ඉතිරි වූ වැඩ ප්‍රමාණය නිම කිරීමට දිනකට පැය 6 බැගින්. ඉතිරි වෙච්ච වැඩ ප්‍රමාණය කොච්චරක්ද? මේ තුනෙන් එකක්නේ. ඉතිරි හොයාගමු. ඉතිරි වැඩ ප්‍රමාණය පුළුවන් කොහමද? 3න් 2. ඉතිරි වැඩ ප්‍රමාණය සමානයි 3න් 2ක්. 3න් එකක් නෙමෙයි තියෙන්නේ. 3න් එකක් සමානයි මිනිස්
පැය 6 960යි නම් 3න් 2ක් කියන්නේ ඒ වගේ දෙගුණයක්. 0යි 12යි එකක් ඉතුරුයි 18යි 19යි. 1920ක් මිනිස් පැය 1920ක් ගාන කියනවා. ඉතිරි වැඩ ප්‍රමාණය නිම කිරීමට දිනකට පැය 6 බැගින් වැඩ කරන මිනිසුන් 20 දෙනෙකු ගත කරන දින ගාන පොඩකින් ඉතිරි වැඩ ප්‍රමාණය මිනිස් පැය එනවා. මිනිසුන් ගාන ලියමු ආපහු. මිනිසුන් ගාන වැඩි කිරීම දින ගාන වැඩි කිරීම දිනකට වැඩ කරන පැය ගාන. ඒ අනුව මිනිස් පැය එනවා. එතකොට ඉතිරි වැඩේ කොච්චරක්ද? මිනිස් පැය 1920ක්. ගාන කියනවා දිනකට පැය 6යි. දිනකට පැය 6යි. මිනිසුන් 20යි. දින ගාන දන්නේ නැහැ. දින ගාන හොයන්න. පුළුවන් දින ගාන හොයන්න. කොහොමද හොයන්න වෙන්නේ? මෙයා මෙයාගෙන් වැඩි කරොත් 120යි. හරිනේ? එතකොට ඔයාට එනවා මෙතන දින වැඩි කිරීම 6 වරක් 2 12යි 120යි සමාන 1920යි. දින ගාන එනවා ඔයාට කොහොමත් 1920 බෙදුවනම් 120න්. බෙදලා ගන්න. බෙදලා ගන්න ළමයි. බෙදලා ගන්න. ඔයාට ගානට උත්තරයක් කීය දෙන්නේ? 16ක් කියලා. දින 16ක්. බෙදලා ගන්න. දින 16යි. හරිද බලන්න. ගාන කියන ඉතිරි වැඩ ප්‍රමාණය හරිද? හරි. ඊළඟට ගාන කියනවා පුතා එම ඉතිරි වැඩ කොටස නිම කළ එක් මිනිසෙකු සඳහා දිනකට ඉතිරි වැඩ ප්‍රමාණය කියන්නේ මේක. මිනිස්සු හිටියා 20ක්. රෝමිලක්කම් 4 කියනවා මෙහෙම දෙයක්. මොකද කියන රෝමිලක්කම් 4? රෝමිලක්කම් 4 කියනවා එම ඉතිරි වැඩ කොටස කියන්නේ ඔය මිනිස් පැය 1920. නිම කළ එක් මිනිසෙකු සඳහා දිනකට 1500 බැගින් වැටුපක් ගෙවන්න ලද්දේ නම් ගොඩනැගිල්ලේ වැඩ අවසන් කිරීමට වැය වූ මුළු මුදල පොඩ්ඩක් ඉන්නකෝ. මෙතන මිනිසුන් කීයක් හිටියද? එක් මිනිසෙකුට දිනකට 1500යි කියන්නේ ඉතිරි ටිකට යනවා. ඉතිරි වැඩ සඳහා යනවා මිනිසුන් 20ට 1500 ගානේ. අගට බිංදු 3යි. 1යි 2යි 3යි. 1යි 2යි 3යි. එක මිනිස්සෙක්ට දිනකට මෙච්චරයි. දින 20ක් වැඩ කරානේ. sorry නේ. මිනිසුන් 22 මිනිස්සු 20ක් ඉන්නවා. පොඩ්ඩක් ඉන්නකෝ. ඉතිරි වැඩ ප්‍රමාණය නිම කිරීමට මිනිසෙකුට නිමසුකට දිනකට 1500යි මිනිස්සු 20ක් ඉන්නවා. ඒතර මේක තව වැඩි වෙන්න ඕන කීයෙන්ද? 16 නුත්. 1යි 2යි 3යි. ඒතර මෙතන එනවා මේ දෙන්න වැඩි කරාම 30යි. මෙයා වැඩි කිරීම 16. මෙයා වැඩි කිරීම 16. හරිද බලන්න. මෙයා වැඩි කිරීම 16. හරිද බලන්න. ඔයාට 20 වැඩි කිරීම 1500. එයා වැඩි කිරීම 16. ඔයාටයි 4,80,000ක්. 4,80,000ක්. ඒතර මුළු වැඩ සඳහා ගිය මුදල මුළු මුදල සම්පූර්ණයෙන් වැය වූ මුදල නැත්තම් සම්පූර්ණයෙන් වැය වූ මුදල කොහොමද එන්නේ? රුපියල් 4,80,000ක් කියන්නේ 3න් 2කට තව රුපියල් කීයක් තිබ්බද? අතන ගියා මුළු වැටුප ලෙස 1,44,000ක්. ඔය දෙකම එකතු කරමු. අගට බිංදු 3යි 4යි 8යි 4යි 12යි එකක් ඉදිරි 5යි 1යි 6යි
6,24,000ක් 6,24,000ක් ඉතිරි වැඩේ ඉස්සෙල්ලා ටිකයි හරි හරි ඊළඟට කියන පුතා හතරවෙනි ගාන එන්න හතරට යන් වට ප්‍රස්ථාර ගාන හතරවෙනි ගාන ලියමු මෙහෙම හතර මෙහෙම ලියමු මෙය වට ප්‍රස්ථාර වලට අදාළ ගැටලුව කියලා ලියන්නකෝ මෙය වට ප්‍රස්ථාර වලට අදාළ ගැටලුව කියලා ලියන්නකෝ කියලා ලියන්න හරි වට ප්‍රස්ථාරයේ දක්වා ඇත්තේ වෙලෙන්දෙක් එක්තරා දිනකදී විකුණු ලද ඇපල් දොඩම් පේර හා අඹ පිළිබඳ තොරතුරු මේක 90යි කියලා දාලා තියෙනවා විකුණු ලද ඇපල් හා දොඩම් ප්‍රමාණ සමාන වන අතර ඇපලුයි දොඩමුයි සමානයි මෙයා x නම් මෙයත් x පේර හා අඹ අතර අනුපාතය 3:5යි පේර 3ක් තියෙද්දි මෙයා 5යි 3 අඹ 5යි එතකොට පේර 90ක් තියෙද්දි මේ වගේ කී ගුණද 30 ගුණයක් එතකොට මෙයත් පුතා ඒ වගේ 30 ගුණයක් වෙන්න එපැයි 5 වරක් 3 15යි 150යි මෙයාගේ කෝණය 150ක් වෙනවා අඹ සඳහා වෙන් වී ඇති කෝණය පුළුවන් මේ හෙව්වේ ලියා ගන්න පේර අණු අඹ 3:5යි මෙයා 90ක් උනේ 30න් වැඩි වෙලා මෙයාවත් 30න් වැඩි වුණාම 150යි අංශක විකුණු අඹ ගණන 60ක් නම් අඹ සමානයි 60 ඒ කියන්නේ අංශක 150ක කෝණය සමානයි 60යි නම් එදින විකුණු ලද ඉහත වර්ගවල මුළු පළතුරු ගණන සොයන්න මුළු පළතුරු ගණන යහන්නේ පුළුවන් අංශක 150ක් කියන්නේ 60යි එක අංශකයක් හොයාගන්න පුළුවන් 60 බෙදුවොත් 150න් ඔව් තව මුළු අඹ කියන්නේ අංශක 360ක් නේ ඔක්කොමනේ ඔක්කොම එනවනේ 60 බෙදීම එහෙනම් 150 වැඩි කරනවා 360 කපල කරලා ගමු බිඳුවට බිඳුව කැපෙනවා 15 1යි 15 4යි 15 1යි 15 4 වරක් 6 6 වරක් 4 24යි දෙකක් ඉතුරුයි 4 වත් 3 12යි 2යි 14යි 144යි චුට්ටක් පෙන්නගන්න
හරිද බලන්නේ? එන්න ඊළඟ එකට යන්න. මං හිතනවා ලියාගත්තා කියලා. වැඩේ තේරුණා කියලා. හරි මතක් වුණා. ඊළඟට කියනවා ඇපල් හා දොඩම් ඇපල් හා දොඩම් ඇපලුයි දොඩම් මිස් ප්‍රමාණනේ. ඇපල් හා දොඩම් සඳහා වෙන් වී ඇති කෝණය සොයන්න. ඇපල් හා දොඩම් සඳහා ඇපලුයි දොඩම් සඳහා වෙන් වෙච්ච කෝණය. යමු කොහොමද කරන්නේ? මම ලියනවා මෙහෙම x ධන 90 ධන x ධන 150 සමානයි අංශක 360යි. x ධන 90 ධන x ධන 150 සමානයි අංශක 360යි. xy එකතු කරාම 2x 90 150 එකතු කරාම බිංදුවයි 9යි 5යි 14යි 9යි 5යි 14යි එකක් 240යි අංශක සමානයි 360යි. එතකොට මේ 240 යහ පැත්තට ගියොත් ඍණ 240ක් වෙනවා 2යි x සමානයි 360 ඍණ 240යි. ඒ අනුව 2යි x සමානයි අංශක 120යි. ඇපල් හා දොඩම් සඳහා වෙන් වී ඇති කෝණය. හරි. ඇපල් හා දොඩම් සඳහා අංශක 120යි. මම ලියනවා මෙහෙම. ඇපල් හා දොඩම් සඳහා අංශක 120යි. ඇපල් හා දොඩම් සඳහා අංශක 120යි. හතරවෙනි එක එදින විකුණන ලද අන්නාසි ගෙඩි 36ක්ද මේක අන්නාසි නෑ. එදින විකුණන ලද අන්නාසි ගෙඩි 36ක් ඉහත වටපස්ථාරයට ඇතුළත් කළ යුතුය ඇත. ඒ විට ඉහත පළතුරු වර්ග සියල්ල සඳහා වෙන්වන කෝණ වෙන වෙනම සොයන්න. හරි දැනට ගෙඩි කීයක් තිබ්බද ඔක්කොම? දැනට ගෙඩි තිබ්බ ඔක්කොම මුළු පළතුරු ගන්න 144යි. දැනට තියෙන 144ක්. ඒකට එකතු වෙනවා අන්නාසි 36ක්. බිංදුවයි එකක් ඉතුරුයි 8යි 180යි දැන් තියෙන්නේ. ඔක්කොම ඒවා. දැන් පළතුරු ටික වෙන වෙනම බලමු. පළතුරු වෙනවා වෙන වෙනම ගත්තොත් අන්නාසි ගෙඩි 36යි. හරිද? තාම මොනවද දීලා තියෙන්නේ? කෝණ නෙමෙයි තියෙන්නේ. 150 කිව්ව මොනවද? අඹ ගෙඩි 60යි. අඹ ගෙඩි 60යි. ඇපල් හා දොඩම්. ඇපල් වලට එනවා භාගයක්. ඇපල්. ඇයි අංශක මෙතන 120ක් ආවනේ. ඇපල් ගෙඩිය අංශක 60යි කියන්නේ මෙතන 30යි. දොඩම් 30යි. චුට්ටක් ඉන්නකො බලන්න. හරිනේ? මේක 120ක් නේ කෝණේ. අඹ ආනේ අඹකෝ 150ක් නේ. sorry. මේ දෙන්නේ ඉන්නේ නේ. මේ දෙන්නේ ඉන්නේ 30. ඇපල් දොඩම් තාමනද peer. මේ කට්ටිය හොයාගන්න. peer ගැන මුකුත් කියලා නෑනේ. peer තියෙන ඔක්කොම ගෙඩි කීයක් තිබ්බද? 144ක්. ඒතර peer 144න් ඉස්සෙල්ලා තිබ්බේ.
ඒකෙන් 4න් එකක්. ඒකෙන් 4 එකක් කියන්නේ peeraකෙදි තියෙනවා 4 14 4 ඒවා 3යි 12යි 24ට 6යි peeraකෙදි 36යි. එතකොට 144න් පොඩක් ඉන්න 144න් අයින් වෙන්න ඕනේ 60යි 36ක්. 60යි 36ක් කියන්නේ 96ක්. ඇයි අම්බයි peerයි අයින් වුණාම ඇපල් දොඩම් ටික එනවා. 14න් 6ක් ගියාම 8යි. මෙතන 3 තියෙන්නේ. 13න් 9ක් 4යි 48යි. හරිද බලන්න? හරිද බලන්න? හරිද බලන්න? හරි. මේක සමාන වෙන හින්දා මෙයා 24යි මෙයා 24යි. ඔන්න හොයා ගත්තා. පෙන්න ගන්න ඕක. ඕක පෙන්න ගන්න. ඉක්මන් කරමු. ඕක පෙන්න ගන්න. ඕක පෙන්න ගන්න පුතා. හරි. හරි. ටක් ගාලා පෙන්න ගන්න. හරිනේ. හරි. ගාන කිව්වේ මේකෙදි කෝණ වෙන වෙනමනේ. හරි. දැන් කෝණ ටික හොයන්න ඕනේ. දැන් ඔක්කොම කීයක් ආවද 180යි. කෝණ ටික හොයමු. එන්න පුතා හොයන්න කෝණ ටික. අන්නාසි කෝණය 180න් 36යි. හරිද? එකසී 80න් 36යි. එහෙනම් එයා වැඩි කරන අංශය 360යි. කෝණ හොයන්න. හරිනේ? එයාව අපි හිමීට ගමු. ඒ වගේ අඹ උත්තරේ ගමු. අඹ 180න් 60යි. 360න් වැඩි කරනවා. ඇපල් 180යි ඔක්කොම 180න් ඇපල් ගෙඩි 24යි. 360න් වැඩි කරනවා අංශකයක් කරන්න. දොඩම් එයාගෙත් 24මයි. 180න් 24යි 360න් වැඩි කරනවා. peer 180න් 36යි 360න් වැඩ කරනවා. වෙන වෙනම ගන්න ටක් ගාලා. වෙන වෙනම ගන්න.
කපලා ගන්න පුළුවනේ. මේකට 1යි මේකට 2යි. දෙකෙන් වැඩි කරන්න හැම එකක්ම. මේකට 1යි මේකට 2යි. මේකට 1යි මේකට 2යි. මේකට 1යි මේකට 2යි. මේකට 1යි මේකට 2යි. දෙකෙන් වැඩි කරලා ගන්න. දෙකෙන් වැඩි කරලා ගන්න. හරි. මෙතන අංශක 72යි කියලා එයි. මෙතන අංශක 48යි කියලා එයි. මෙතන අංශක 48යි කියලා එයි. හරි. මෙතන අංශක 120යි කියලා එයි. මෙතන අංශක 36නේ 72යි කියලා එයි. හරිද බලන්න. එතකොට එයිද බලන්න එකතු කරාම 72 ධන 72 ධන 120 ධන 48 ධන 48 ඔක්කොම 360යි අංශක. හරිනේ? හරි. ඔයමයි හදන අවසාන ගාන. ඔයමයි හදන අවසාන ගාන. කුලක හා සම්භාවිතාව ගාන. ඔක ලියා ගන්න ටක් ගාලා හදාගන්න. ඔක ඉක්මනට හදාගන්න. ඔක හදාගන්න පුතා. ලබන සතිය වෙනකොට අලුත් ටියුට් අරන් තියාගන්න. ලබන සතිය වෙනකොට අලුත් ටියුට් අරන් තියාගන්න. ලබන සවුන්ද 6. හරිද? බලමුද අපි?
හරි හරි එන්න යන් අපි අවසාන ගානට යනවා වාග් ගණන් වල තියෙන පස්වෙනි ගාන බලමු පුතා ඉන්න පස්වෙනි ගාන මෙහෙම දෙයක් තියෙනවා නොනෝ බේරු කාසියක් ලියාගමු මේ බලන්න නොනෙරබුරු නැඹුරුතාවයක් නැහැ ඒ කියන්නේ දෙපැත්තම සමාන නොනැඹුරු කාසියක් දෙවතාවක් උඩ දැමීමේ ලබා විය හැකි සිදුවීම් දක්වන නියදී අවකාශය ලියන්න නියදී අවකාශය තමයි කාසියක් දෙපාරක් උඩ දැම්මොත් sorry S එනවා නියදී අවකාශය head වැටෙන්න පුළුවන් head වැටෙන්න පුළුවන් head tail වැටෙන්න පුළුවන් tail head වැටෙන්න පුළුවන් tail වැටෙන්න පුළුවන් හරිද වී හැකි සීලම සිදුවීම් හතර පාරක් තියෙනවා ඊට පස්සේ කියනවා නීති අවකාශය ලිව්වා ඊළඟ කියනවා අවස්ථා දෙකේම එකම පැත්ත ලැබීමේ සම්භාවිතාව මේ අවස්ථා දෙකේම එකම පැත්ත ලැබීම ඔක්කොම අවස්ථා හතරක් තියෙනවා හතරෙන් දෙකයි කියන්නේ දෙකෙන් එකයි දෙකෙන් එකයි හරිද බලන්න හරි අවසාන එක මෙතනින් මේ කොටස ඉවරයි B බලමු මේක අපිට දීලා තියෙනවා ජනන ස්වරූපය කුලකයක ජනන ස්වරූපයක් මොකක්ද යා කියන්නේ B කියන්නේ 1 2 3 4 5 6 A කියන්නේ x කෙසේද යත් x යනු ඉරට්ටේ සංඛ්‍යාවකි A කියලා කියන්නේ කාට වඩා වැඩිද එකට වඩා වැඩි ඉරට්ටේ සංඛ්‍යා 2 4 6 සහ 6ට අඩු හෝ 6ට සමාන වේ B කියලා කියනවා කෙසේද යත් x යනු සංයුක්ත සංඛ්‍යාවකි සංයුත සංඛ්‍යාව මොනවද සාධක දෙකට වඩා වැඩි ඒවා. ඒතර 1 2 3 4 එනවා 5 එන්නේ නෑ 6 එනවා. අවයව සහිතව ලියන්න ලිව්වා. ඊට පස්සේ ගාන කියනවා මේ කට්ටියව දාන්න කියලා. ඒ කට්ටිය දැම්මොත් B ට එනවා 4යි 6යි. ඒට එනවා 2 4 6 1 2 3 4 5 එළියේ 6 හරි වෙන් රූපක පෙන්නුවා 3 A හා B කුලක අතර සම්බන්ධතාවය කුලක අංකණය A B අතර කුලක අංකණය B උපකුලකයක් කාගේද A ගේ B උපකුලකයක් A ගේ B කියන්නේ උපකුලකයක් A ගේ අවයවයෙන් පෙන්නුවා මේ අංකණය උපකුලකයක් කියන එක B උපකුලකයක් A ගේ N ගාන කියනවා N A dash මේල B A dash කියන්නේ කොයි ටිකද පුතා A dash කියන්නේ මේ ටික A හැර ඉතුරු ටික මේ A dash සහ B ගේ B කියන්නේ මේ ටික අවයව ගණන අහනවා ඒතර අවයව තියෙනවා 1යි 2යි 3යි 4යි 5ක් පහක් තියෙනවා අවසාන එක ගානක A dash ඡේදන B dash ඡේදන A කුලකයේ අයත් ප්‍රදේශය අඳුරු කර දක්වන්න එන්නේ යමු රූපය අඳුරගමු මේ ටික නම් මම මේක අඳුරු කරනවා කොයි ටිකද අඳුරු වෙන්නේ B dash කියන B හැර ඉතුරු ටික A කිව්වොත් මේ ටික මෙන්න මේ ටික තමයි පාට වෙන්නේ A B dash කියන B හැර ඉතුරු ටික එළිය ටික A කිව්වොත් මේ ටික දෙන්නගේ ඡේදනය එන්නේ ওই ටික ඇහි බබා වගේ ඔතනින් වාගේ ප්‍රශ්න ටික ඉවරයි ටියුට් එකේ ප්‍රශ්න ටික ඉවරයි හරිද බලන්න මගේ ළමයි හරිද බලන්න මගේ ළමයි හරි හැමෝම කැම් එක ඔන් කරන්න
හැමෝම කැම් එක ඔන් කරන්. හරි. චුට අහගන්න. ඔයාගේ සැප්තැම්බර් මාසේ නිබන්ධන ටික මම තියලා තියෙන්නේ. තියලා තියෙන්නේ. චුට ආයතනයේ නම්බර් එක තියෙනවා. ආයතන නම්බරයට කෝල් එකක් දීලා ඒ ටික ගෙවල් වලට එවනවා. එවන අයගේ ඕන අයට කුරියර් කරයි. අනිත් අය බලන්න ආයතනයේ ඉන්න වෙලාවක ආයතනය ඇතුලේ ඉන්නවා සමහරක් වෙලාවට. ඒ ඉන්න වෙලාව බලලා කරලා ඇවිල්ලා ගන්න පුළුවන් කෙනෙක් ඉන්න සමහරුන්ට යන්න පුළුවන් නේ. එහෙම අයට අර ගන්න පුළුවන් මං හිතන්නේ පොඩ ආයතනත් එක්ක කතා කරන්න කොහොමද වෙන්නේ කියලා බලලා මට කියන්න. අපිට ලබන සතියේදී ඕන වෙනවා මේ දවස් ටිකේ ඔයාගේ කොහොමත් පාස් පේපර්ස් ටික කරන් යන්න ඕනේ. ඒතර පාස් පේපර්ස් වල මිනිතිය ගණන් ටික ඉවර කරලා තියෙන්නේ. ඒතර එයින් එහා ගත්තට පස්සේ මිනිතිය ගණන් ටික ඉවරයි කියන්නේ ඔයාගේ ගන්නකෝ පොඩ්ඩයි ටෙලිග්‍රෑම් එකට ඒවල ඇති මම අර නිකන් එකක් ලින්ක් එකක් කියලා තියෙයි ඒක වැඩක් නෑ හොඳේ පරණ එකක් නිකන් දාලා තියෙන්නේ. ඔය නාට්‍ය වගේක් තියෙනවා හිමීට බලන්න ඉන්න ගමන් නාට්‍ය වගේක් තියෙනවා හිමීට බලන්න ඉන්න ගමන් ඔයාට ඔප එකේ බලන්න පුතා පසුගිය ප්‍රශ්න පත්තරවල මෙන්න මේ ටික කරන්න ඕනේ. ඊළඟට මම භාග කතා කරානේ. වර්ගඵලය ටික ඉවර කරානේ අද කතා කරලා. ප්‍රතිශත ටික කොටස් ඒවා තියෙන ඔයාට කරගන්න බෑනේ. ශීඝ්‍රතාවයක් චුට්ටක් තියෙන්න දෙනවා. ඒකේ ඔයා කරලා තියාගන්න මොකද මං වට ප්‍රස්තාර ටික කරලා තියන්න. හෙට අනිද්ද කතා කරයි වට ප්‍රස්තාර ගණන් ටික. හරිනේ? හෙට හෝ අනිද්ද වට ප්‍රස්තාර ටික කතා කරයි. ඒ හින්දා වට ප්‍රස්තාර ටික කරලා තියන්න. වට ප්‍රස්තාර ටික කරලා තියන්න. පැහැදිලිද දන්නේ මම මේ කියන දේවල් ඔයාට. හරිනේ? ඔව්. ඒ ටික මම ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා පාස් පේපර්ස් වල. හරි? මම අද දවසේදී ඔයාගෙන් සමුගන්නම්. පේපර්ස් වලට ලේස්ති වෙන්න මම කියන්නම් ගන්න ඕනේ කොළ විදි කොළ ටික ගන්න ඕනේ ටික ගන්න විදියත් එක්ක මම කියන්නම් මොකද ඔයාගේ නිකන් කොළවල ලියලා හරියන්නේ නැහැ මොකද මට පේන්නේ කරන්න අලුත් අය කීප දෙනෙක් ඉන්නවා ඒ අයව මට ඉස්සෙල්ලාම කවුද කියලා හඳුනගෙන ඉවරලා ඒ අයට විසඳුම් ටික දෙන්න ඕනේ නැත්නම් එයාලට පේපර්ස් ලියන්න ගියාම ලකුණු ගන්න ගියාම ගැටලුවක් ඒ නිසා යාළගේ අර වෙනද වගේම අපේ අංක තියෙනවනේ ඒ අංක වලට උන පේපර්ස් බලන්න කරන්නේ ඒ ටික අනිත් අයගේ මතක ඇති කියලා මම හිතනවා 20.22.2 p හරි මොකක් හරි තිබුණනේ අලුතෙන් ඉන්න අය චුට්ටක් අපි මේ සතියේ කතා බහ කරලා අම්මලත් එක්ක කතා කරන්න ඕනේ කතා කරලා ඉවරලා කොහොමද වෙන්නේ කියලා මම කියන්නම් මම අද දවසට ඔයගෙන් සමු ගන්නවා අර මං කිව්ව වට ප්‍රස්තාර ටික කරලා තියන්න හැමෝටම සුබ රාත්‍රියක් පුතා දුව ආයුබෝවන්